සමාජ සංගායනා साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदम् धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා යෝකප්ප කෝටිහි පියප්ප මෙයං කාලං කරුන්තෝ අති දුක්ඛරානි ඛේදං ගතෝ ලෝකහිතාය නාථෝ නමෝ මහා කාරුණිකස්ස තස්ස කුළුණු මෙන් සත වෙත පතල නැන සව් පදාරුත හෙලි කල ලොවට සෙත නිතර නමදිම් මුනිඳෝ සරණත අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිඤ්ඤාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ලංකර සසර හිම් දුරු කර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නවලෝතුරා සදහම් ගුණෙහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූති යුත්තෝ ඛෙත්තං ජනානං කුසලත්ථිකානං තමාරිය සංඝං සිරසා නමාමි කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණති අපමණ සතහට පිලිසරණ වන්දිම් අදරින් අරි සංඝ ගණ සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හන්දදානි භික්ඛවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම ඊ타මත්ම යහපත් පින්බර දවසක් වේවා කියලා මේ සොඳුරු උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ජීවිතයට යහපතක් වේවා සිත් නිවේවා සැනසෙලි සුව මතු වේවා
මේ වගේ පැතුම් ප්‍රාර්ථනා සත්පුරුසයි. මෛත්‍රී සහගතයි. කාරුණිකයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ හිත්වල මෙබඳු පැතුම් පිරී ඉතිරි තිබුණ ඉතිහාසය පුරාවටම. භාග්‍යවතුන් වහන්සේගේ හදවතේ තිබුණේ උතුරා පැතිරගිය මහ මෛත්‍රියක්. උතුරා පැතිරගිය මහ කරුණාවක්, මහ මුදිතාවක්. ඒ උතුම් උදාර මහ කරුණාවෙන් වදාහල දහමින් සිත් පහන් කරවාගත් ශ්‍රාවක පිරිසත් බොහෝම සසුනේහීම ලෝකය ආමන්ත්‍රණය කළා. කරුණා පෙරහැරක් වගේ, මෛත්‍රී පෙරහැරක් වගේ පරම්පරාවෙන් පරම්පරාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය යුගයෙන් යුගය මිනිසුන්ට, දෙවියන්ට දායාද කළා, දායාද වුණා. ඒ සත්පුරුෂ පරම්පරාවට තමයි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිස කියන්නේ. මේ ලෝකේ මේ සිව්වනක් පිරිසෙන් අන්‍ය තැනක සත්පුරුෂයෝ නැහැ. සත්පුරුෂයෝ ඉන්නේ එක්ක භික්ෂූන් වහන්සේලා, එහෙම නැත්නම් භික්ෂුණීන්, එහෙම නැත්නම් උපාසක, උපාසිකාව කියන මේ කොට්ඨාස හතරේ පමණයි. සම්මා දිට්ඨියෙන් යුතු කල්යාණ මිත්‍ර, සීලවන්ත, ගුණවන්ත, යහපත් මාවතේ ගමන් කරන පිරිසක් ලෝකේ ඉන්නවා නම් ඒ තමයි සිව්වනක් පිරිස. බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය, ගිහි ප්‍රජාව. ඉතින් මේ සිව්වනක් පිරිස විසින් තමයි මේ ලෝකයේ මුළු තුන් කාලයේම සද්ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. සද්ධර්ම චක්‍රය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාහල අමා ධර්ම පරියාය. ඒකට කියනවා දේශනා, නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එහෙම නැත්නම් පරියත්ති ශාසනය කියලා කියනවා. තථාගතයන් වහන්සේගේ අමා දහම්. මේ පරියත්ති ශාසනය සෑහෙන කාලයක් මේ ලෝකයේ පවත්වන්නේ මහා සංඝරත්නය විසින් විශේෂයෙන්. ඊළඟට මේ පරියත්ති ශාසනයේ භික්ෂුණීන් විසිනුත් සෑහෙන කාලයක් ලෝකේ පැවැත්තුවා. සිව්වනක් පිරිසටම මේ කාරණය පාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාහල සුත්ත ගෙය්‍ය වේයාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අභ්‍යුත ධම්ම වේදල්ල නව අංග ශාස්ත්‍රෝ ශාසනය ලෝකයේ පැවැත්වුවේ මේ සිව්වනක් පිරිස එකතු වෙලා. භික්ඛුච සීල සම්පන්නෝ භික්ඛුනීච බහුසුතා උපාසකෝච යෝ සද්ධෝ යාච සද්ධා උපාසිකා ඒතේ කෝ සංඝේ සෝභෙන්ති ඒතේ සංඝ සෝභනා. බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම් පණිවිඩයක්. සිල්වත් භික්ෂුව, ඒ වගේම බහුශ්‍රුත භික්ෂුණිය, ඒ වගේම ශ්‍රද්ධාවන්ත උපාසකතුමා, උපාසිකාව කියන මෙන්න මේ සිව්වනක් පිරිසේ සාමූහිකත්වයෙන්, සමගියෙන් තමයි මේ බුදු සසුන ලෝකෙ চিරාත් කාලයක් පවතින්නේ. මේ පිරිස භේද බින්න වෙච්ච දවසට සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය අවසන් වෙනවා. එනිසා භේද බින්න නොවි සමගියෙන්, සතුටින් ගුණ පුරණ තාකල් මේ සිව්වනක් පිරිස සම්මා සම්බුද්ධ ශාසනයේ ලෝකෙ පවතිනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන අවුරුදු 5000ක කාලයක් මේ ලෝකේ පවතිවා කියලයි බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන බල පිහිටෙව්වේ. ඉතින් මේ අවුරුදු 5,000 කාලයෙන් මේ වෙනකොට අවුරුදු 2500ක වගේ කාලයක් ඉක්මලා ගිහිල්ලා. පින් නැති සංසාරේ මහ පාරමී පිරූ උතුම බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා. රහතන් වහන්සේලා බැහැ දැක්කා. ඒ උතුම් මාර්ගඵලලාභී මුනිවරු හම්බ වුණා. ඒ උතුමන් වහන්සේලාගේ ඇසුර, කල්යාණ මිත්‍ර සම්පත්තියේ පිහිටලා ඒ උතුම
සසර ජයගත්තා. ඉතින් අධ්‍යතන යුගයේ ශාසනයට පැමිණෙන විශාල පිරිසකට මේරු පාරමිතාවක් නැහැ. හැබැයි පාරමිතා මුහුකුරවා ගන්නට වාසනාව තියෙනවා. ඒ කාරණය පළමු කොට තේරුම් ගන්නට ඕනි. අපි හැම දෙනාගෙම ගත්තොත් මහ විශාල මේරු පිනක් තිබුණොත් එහෙනම් මගඵල නිවන් සුව මේ ජීවිතයේ අදම ලැබෙනවා. එක බණපදයක් ඇසීමෙන්. නමුත් එසේ නොවෙනම නම් අපි තේරුම් ගන්නට ඕන අපේ පින තාම ශක්තිමත් වෙලා මුහුකුරා ගිහිල්ලා නැහැ. නිවන් දකින්නට බෑ පාරමී ශක්තියක් නැතුව. නිවන් දකින්න බෑ පෙර කුසල ශක්තියක් පුහුණු කළා නැතුව. ඒ නිසා ධර්මාවබෝධයක් ලබනවා නම් නිසක ලෙසම සංසාර ගමනේ පාරමී පුරා තිබිය යුතුමයි. දන් දීලා ධර්මය පුරුදු කරලා භාවනා වඩලා මහානකම් කරලා හොඳ උතුම් පිවිතුරු කුසල ශක්තියක් තිබිය යුතුමයි යම් ජීවිතයක යමෙක් මඟඵල නිවන් සුව ලබනවා නම්. සාරිපුත්ත ස්වාමින් වහන්සේ අවසාන ආත්ම භාව 500ක් මනුස්ස ලෝකේ හිටපු කාලේ නිවන් අවබෝධය පිණිස මේ ජීවිතයේ ඒක බණපදයක් අහලා නිවන් අවබෝධය පිණිස කටයුතු කරන තැනට එනකොට ආත්ම භාව 500ක් තාපස ප්‍රවෘජාවෙන් හෝ පැවිදි වෙලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මචාරී වෙලා තියෙනවා. යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි. එහෙමයි දේශනා කළේ. එහෙනම් ආත්ම භාව 500ක් එක දිගට ඒ කියන්නේ මනුස්ස ලෝකෙට ආපු යුගයේ පැවිදි වෙලා ගුණ පුරලා තමයි එක හතර පද ගාථාවක මුල් දෙපදය අහනකොටම සෝතාපන්න වුණේ. නිකන් මේ අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. වීරියෙන් පින්පුර ළමයි ලබන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ওই විදිහටම අවසන් ආත්ම භාව 500යම බොහොම ගෞරවයෙන් බ්‍රහ්මචාරී සිල් පිරුවා. ගුණ පිරුවා. යෝ පබ්බජී ජාති සතානි පංච පහාය කාමානි මනෝරමානි. මනෝරම්‍ය වූ කාමයන් හැරදමා පැවිදි ජීවිත ලබා බ්‍රහ්මචර්යාවේ සුවඳ විඳ විඳ ආපු ගමනක් තමයි ඒ උතුමන්ගේ ජීවිත. එතකොට එලෙසින් මේරු මුහුකුරාගිය පාරමිතාවක් ඇති උතුමෝ මේ අවුරුදු 2500ක කාලය තුල බොහෝ සෙයින් මගඵල නිවන් ලබා සසර දුකින් අත මිදුණා. හැබැයි ඉදිරි අනාගතයේත් මගඵල නිවන් සුව ලබන්න බැහැ කියන කාරණය නෙමෙයි කියන්නේ. එදා රහතන් වහන්සේලා පහළ වෙච්ච වේගයෙන් එදා ආර්යයන් වහන්සේලා පහළ වෙච්ච වේගයෙන් අදත් එලෙසින්ම ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා පහළ වෙනවා කියලා කියන්නට බෑ. එනිසා ඒ කාරණේ අපි බොහොම නිහතමානීව පිළිගන්නටත් ඕන. ප්‍රඥාවෙන් මේ ලැබිච්ච අවස්ථාව උපරිමයෙන් ජීවිතයට ප්‍රයෝජනෙට ගත යුතුයි. ඒ වගේම තමයි විශේෂම කාරණය දැන් අපිට සංසාර ගමනේ ජාති 7 සහස්‍රයන් වැරදිච්ච බව ප්‍රත්‍යක්ෂයි. එයින් අදහස් කරන්නේ මේ සම්බුද්ධ ශාසන කීයක් නම් ඉතිහාසයේ මුණ ගැහෙන්නට ඇතිද? මනුස්ස ලෝකෙට කී වතාවක් එන්න ඇතිද? කී වතාවක් සුගතියේ කල් ගෙවන්න ඇතිද? කී වතාවක් රජවරුසේ මේ මහ පොළොවේ වැජබෙන්නට ඇතිද? කී වතාවක් සිටුවරුසේ මුනිවරුසේ ඒ වගේම කී වතාවක් බලපුලුවන් කාර්යයන්සේ මේ මහ පොළොවේ ජීවත් වෙන්න ඇතිද? ඒ අවස්ථා වැලි කැට වලට වඩා වැඩි මහ පොළොවේ එලෙසින් ජීවත් වෙච්ච වාර එක භද්‍ර කල්පයක නැත්නම් එක කල්පයක ගත්තොත් පුද්ගලයෙක් මිනිස්සෙක් වෙලා විතරක් මැරිච්ච වාරවල ඇටකටු ටික අස්ති ටික එකතු කරොත් මහමේරු පර්වතයට වැඩි වේපුල්ල පර්වතයට වැඩි ප්‍රමාණයක් ඒ අස්තිහින් එකතු වෙනවා. එතකොට එහෙම සංසාර ගමනක්. එහෙම සසර ගමනක තමයි අපි මේ ඇවිද යන්නේ. එහෙනම් මේ දීර්ඝ අති දීර්ඝ ඉතිහාස ගමනේ සංසාරේ අනේක වාරවල ඉපදුනා, අනේක වාරවල දි รา මැරී ගියා. ඒ හැම වාරයකම ඉපදෙන හැම වාරයකම බොහෝ දේවල් මම වගේ කියලා අල්ලගත්තා. ඒ ජීවිතයට ආවහම ඉස්සෙල්ලාම හිතනවා මුණ ගැහෙන අරමුණු, පෙනෙන රූප, ඇහෙන ශබ්ද ඒවා තමන්ගේ කියලා හිතින් බැඳිලා යනවා. අනාගතයක් ගැන හෝ අතීතයක් ගැන අදහසක් නැහැ, කියා දෙන්න කෙනෙකුත් නැහැ. ඔවුන් හිතන්නේ මේ ජීවිතය තුළ පමණක් සතුටු විය යුතුයි. ඉපදිච්ච හැම ජීවිතයකම අපි විවිධ අරමුණු අල්ලගත්තා. ඉපදිච්ච සෑම ජීවිතයකම ඒ අරමුණු වල රසය හොයාගෙන ගියා.
ඉපදිච්ච සෑම ජීවිතයකම වගේ ධනය හොයන්න, ඒ වගේම තනතුරු තාන්න මාන්න හොයන්න, ඒ වගේම වස්තු සම්පත් හොයන්න බොහෝ සෙයින් වෙහෙසුණා. බොහෝ සෙයින් දුක් විඳා. දුකසේ හම්බ කළා. ඒ දුකසේ හම්බ කරපුවා අකමැත්තෙන් දාලා බොහෝ දෙනා ජීවිතවලින් සමුගත්තා. අනිත් අය නෙමෙයි තමන්ගේ ජීවිතය ගැන හිතුවත් එහෙම තමයි. ඉතිහාස සසර ගමනේ මෙතෙකයි කිව නොහැකි ආත්ම භාව ගණනක් හම්බ කරපු දේවල් එකතු කරපු කාසි පණංගොඩ මේ මහ පොළොවේ පස්වලට වඩා වැටි. එහෙම ඉතිහාසයකින් තමයි අපි පැවතෙන්නේ. නමුත් ඒ ගැන නොදන්න නිසා ආය උපදිනකොට ආයමත් මුල්ල පටන් පුංචි කාලේ ඉඳන් නොඑක් අරමුණු වලට බැඳී යනවා. කාමයන්ට බැඳෙනවා, රූපයන්ට බැඳෙනවා, ශබ්දයන්ට බැඳෙනවා, ගන්ධයන්ට, රසයන්ට, පොට්ටබ්බයන්ට බැඳෙනවා. නොඑක් දේවල් වලට බැඳෙනවා. බැඳි ගිහලා අවසානයේ මහ පොදුම විනාශයකටපත් වෙලා ලැබපු දෙයක්වත් නැහැ. අවසානයේ හිස් අතින් මියදෙනවා. බොහෝ පසුතැවීම් මැද, බොහෝ ශෝක විලාපයන් මැද, අතෘප්තිය අසතුට මැද බොහෝ දෙනා ජීවිතයෙන් ඈත් වෙලා යනවා. මැරෙන වෙලාවේ ගත්තොත් බොහෝ දෙනාගේ ජීවිතවල ඒ ජීවිතේ කවදාවත් පූර්ණ තෘප්තියක් විඳලා නැහැ. සතුටක් විඳලා නැහැ. සතුටක් විඳින්න බැරි වුණේ ඇයි? ධර්මයේ ජීවිතයට හම්බුනේ නැති නිසා. එහෙනම් ධර්මයෙන් තොරව ලබන ජීවිතයක කවදාකවත් පූර්ණ තෘප්තියක්, පූර්ණ සතුටක් ලබන්නට බෑ. එනිසා සතුටක් ලබන කෙනෙක් ඒ සතුට හොයාගෙන යනවා නම්, ඒ සතුට වෙනස් නොවි හැමදාකම තියාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකම සතුට තමයි සද්ධර්ම ප්‍රීතිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා, පුහුණු කරනවා, ඒ ධර්මයට අනුව ප්‍රතිපත්තිමය වශයෙන් ජීවිතය සංවිධානය කරගන්නවා, සිතට, කයට, වචනයට, ద్వාරත්වයට ධම ගලප ගන්නවා. ආන්න එතකොට හදවතේ උතුරන හැඟීම, ප්‍රීතිය, සතුට මෙන්න මේ දේ බොහෝම කාලයක් පවතිනවා. සියලු සතුට අතර, ප්‍රීතියින් අතර උසස්ම සතුට ප්‍රීතිය ධම්ම ප්‍රීතියයි. ලෝකේ සතුට තියෙනවා. කාමයන්ගෙත් යම් සතුටක් තියෙනවා. ප්‍රියමනාප රූප, ආස කරන රූප දිහා බලද්දී යම් සතුටක් තියෙනවා. තමන් කැමති වෙන ශබ්ද අහනකොට යම් සතුටක් තියෙනවා. කැමති සුවඳ ස්පර්ශ වෙනකොට යම් සතුටක් තියෙනවා. තමන් කැමති රස ස්පර්ශ වෙනකොට යම් සතුටක් තියෙනවා. තමන් කැමති ස්පර්ශයන් ලබනකොට මේ ශරීරයේ යම් සතුටක් තියෙනවා. හැබැයි ඒ හැම සතුටක්ම, එලෙසින් තමන් ලබන හැම සතුටක්ම බොහොම తాවකාලික, ඉදිරියට දුක්ගෙන දෙන සතුටක් බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. යම් සතුටක් මතුමත්යේ දුකට හේතු වෙනවා නම් ඒ සතුට බුද්ධිමත් අය, ප්‍රඥයෝ අනුමත කරන්නේ නැහැ. තුන් ලෝකාග්‍ර ධර්මරාජයන් වහන්සේ දේශනා කළේ අත්තිබික්කවේ කාමානං අස්සාදෝ. කාමයන්ගේ යම් බඳු ආස්වාදයක්, හිත සනසන ගතියක්, తాවකාලිකව හිතට සහනයක් ගෙන දෙන බවක් තියෙනවා. මිල මුදල, ඒ වගේම ස්වාමියා, භාර්යාව, දුව දරුවෝ, ඒ වගේම වතු කුඹුරු පිටිගේ දොර, තනතුරු තාන්න මාන්න, ඇඳුම් පැළඳුම්, මේවා කෑම බීම, ආහාර පාන, ගමන් බිමන් යෑම, මේ දේවල් తాවකාලිකව සිත සනසනවා. හිතට සනසිල්ලක් ගෙන දෙනවා, නිවීමක් ගෙන දෙනවා, තෘප්තියක්, වින්දනයක් ගෙන දෙනවා. හැබැයි එය මතුමත්තට ඉදිරියට දීර්ඝ කාලයකට දුකට හේතුවක් වෙනවා. කොහොමද දුකට හේතුවක් වෙන්නේ? ඒ දේවල් අපි පරිහරණය කරන්නේ, ඒ දේවල් ලං කරගන්නේ ලෝභයෙන් යුක්ත සිතකින්. ඒවා පරාමර්ශණය කරන්නට බෑ ලෝභයෙන් තොරව. ඒවෙන් සතුටු වෙන්න බෑ ලෝභයෙන් තොරව. ඒවෙන් සතුටු වෙනවා නම් අනිවාර්යයෙන්ම හිතේ ලෝභය තිබිය යුතුමයි. ලෝභයෙන් තමයි ඒ කාම වස්තුන්ගෙන් සතුටු වෙන්නේ. එතකොට කාම වස්තුන්ගෙන් සතුටු වෙන්නේ ලෝභයෙන් නම් ලෝභය කියන්නේ මොකක්ද? ලෝභය කියන්නේ තණ්හාවට නමක්. එහෙනම් තණ්හාව කියන්නේ මොකක්ද? අභිනවයෙන් දුක උපදවා දෙන ධර්මයක්. දුක්ඛ සමුදයයි. එතකොට දුක්ඛ සමුදය වැඩෙන්නේ කාමයන්ගෙන්ද? එයාට නැවත නැවත හිමි වෙන්නේ එහෙනම් දුකක්මයි. දුක කිව්වම නැවත ඉපදෙනවා. නැවත ඉපදීම කොහොමද දුකක් වෙන්නේ? ඉපදුනොත් තමයි ජරාවටපත් වෙන්නේ, ජරාව දුකක්. ඒ වගේම ලෙඩ රෝගය හැදෙන්නේ ඉපදුනොත්. එහෙනම් ලෙඩ රෝගය කියන්නේ කාටවත් සතුටක් නෙමෙයි. ජරාව, ව්‍යාධිය, ඊළඟට මරණය, ඒ අතර කාලේන චිත්ත පීඩා, කායික පීඩා, ඔය හැමදේම අයිති වෙන්නේ දුකට. එහෙනම් මේ දුක් උපදවන්නට ලෝභයේ හේතුවක් බවයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ලෝභය උපදින්නේ කාමයන් ඇසුරු කිරීමෙන්, කාමයන් නැවත නැවත සේවනය ප්‍රතිසේවනය කිරීමෙන්. එහෙනම් කාමයෙන් ලැබෙන ආස්වාදය හීන වූ ආස්වාදයක් කියලා කියන්නට වෙනවා. කාමයෙන් ලැබෙන ආස්වාදය මතුමත්තර දුක්ගෙන දෙන
ආස්වාදයක් කියලා කියන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතුටක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා, දහම් ප්‍රීතිය, විරාගී ප්‍රීතිය, විරාගී සුවය. ආන්නේ සුවය උපදවන්නට අමාරුයි. ඒ සුවය උපදවා ගත්තොත් වත්මනෙහි එයා සතුටෙන් ඉන්නවා. ඒ වගේම මතුමත්තටත් නිසංග වශයෙන් මෙයාට සතුට ලැබෙනවා. එහෙනම් සතුට සොයා යා යුතුයි. ඒක කිසිම වාදයක් නෑ. අපි හැමදෙනාම මේ සතුට සොයාගෙන යන්නේ. හැබැයි සතුට සොයාගෙන යන්නට ඕන මතුපත්තට විපතක් නොවන මාවතකි. වත්මන් මොහොතේ සතුට ලබනවා. හැබැයි ඒ සතුට ඊළඟ නිමේෂයේ දුකකට හේතු වෙනවා නම්, විපතකට හේතු වෙනවා නම් පළක් නෑ. මේ ජීවිතේ යම් සතුටක් ලබනවා. මතුමත්තේ ಜಾති ಜಾතිනේ නිවන් දකින්නකම් සුවදායක මාවතක යන්න, සතුටුදායක පාරක යන්න ඒ සතුට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා ඒ සතුට ඔබ ලබන්න. ඒ අව්‍යාජ භාවයේ ජීවිතය ඇති කරගන්න. මේ ධර්මයේ ජීවිතයට බොහොම ආදරයෙන් ගල්ප ගන්න. ධර්මයේ සම්බන්ධ වුණාම ජීවිතයට හරවත් භාවයක් ලැබෙනවා. ධර්මයේ නැති ජීවිතය අරටුවක් නැති ගසක් වගේ. බාහිරින් පේනවා අතු ගිහිල්ලා තියෙනවා, රිකිලි තියෙනවා, දලු තියෙනවා, ගෙඩි තියෙනවා, මල් තියෙනවා. ගහ බොහොම විශාලට තියෙනවා. හොඳට පෘෂ්ටිමත්ව වැවිලා තියෙන හැබැයි අරටුවක් නැහැ. ඕනම මොහොතක ඕනම සුළු සුළඟකින්, සුළි කුණාටුවකින් බිම වැටෙන්න පුළුවන්. මේ ධර්මයේ ජීවිතයට ගල්ප ගත්තාම අරටුවක් සහිත මහා වෘක්ෂයක් වගේ. ඒ අරටුව නිසා ලේසියෙන් වැටෙන්නේ නැහැ. බොහොම ශක්තිමත් අරටුවක්. මේ ධර්මයේ කියන්නේ ආන්නේ ಗುಣ අරටුවෙන් යුක්ත පුද්ගල මනසක් ශක්තිමත් කරන උදාර පෞරුෂයකින්, අභිමානයකින් හෙබි හිතක් හදා දෙන උතුම් ඉගැන්වීමක්. දහම ජීවිතයට සම්බන්ධ කරගන්නවා කියන එක පාඩුවක් නෙමෙයි. දහම ජීවිතයට සම්බන්ධ කරගන්නවා කියලා කියන්නේ වාසනාවක්. හැබැයි ඒ වාසනාව හැමෝටම නැහැ. අධර්මයේ තමයි හැම දෙනාගේම වගේ ජීවිතවලට එකතු වෙන්නේ. කලාතුරකින්ම කෙනෙකුට තමයි ධර්මානුකූල ජීවිතයට මඟහසර පෑදෙන්නේ. ඉතින් මේ ධර්මානුකූලව ලබන සුවය ධර්මයේ හැසිරීලාම ලැබිය යුතු සුවයක්. හැබැයි කාමයේ තියෙන සුවය ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ලබන්න පුළුවන් හීන සුවයක්. හීන සුවයක් වෙන්නේ මතුමත්තේ දුක ගෙන දෙන නිසා. ධර්මයේ සුවය උතුම් සුවයක් වෙන්නේ මතුමත්තට සැපය සතුට ගෙන දෙන නිසා. එනිසා බුද්ධිමත් වූ නුවණැති ප්‍රජාව විසින් මේ කාරණය මනාව වටහා ගන්නට ඕන. බුද්ධිමතුන් හැමදාම සතුට සොයාගෙන ගියා. නිදහස හොයාගෙන ගියා. ශාන්තිය සැනසීම හොයාගෙන ගියා. ඒ හොයාගෙන ගියේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයෙන්. ඒ ධර්ම මාර්ගයෙන් හොයාගෙන ගිය සතුට, සැනසීම, අස්වැසිල්ල ඔවුන්ගේ ජීවිතවලට ලැබුණා. එනිසා ඔබත් කිසිසේත්ම සැක කරන්නේ නැතුව, කිසිසේත්ම අවිශ්වාස කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ගැන උපරිම විශ්වාසයකින් මේ ලෝකේ ජීවත් වෙන්න. ඒ විශ්වාසයේ විසින් ඔබව ආරක්ෂා කරනවා. ඒක නිසකයි. ඒ විශ්වාසයේ විසින් ඔබට සුරක්ෂිත අනාගතයක් උරුම කරලා දෙනවා. ඒකත් නිසකයි. තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති ඒ අසීමිත විශ්වාසයෙන් ඒ සම්බුදු ගුණය ඔබ අදහාගෙන ගමන් කළොත් ඔබේ අනාගත ගමනම බොහෝම සුවදායක ගමනක් වෙනවා. එනිසා සංසාරේ අපි දැන් ඇවිද ගියා තොරතෝංචයක් නැතිව. ඒ ගමන නිවා කරන්න කල්පනා කරන්න. සංසාර ගමන හරවත් නැහැ. නිස්සාර ගමනක්. අර්ථ ශූන්‍ය ගමනක්. හැබැයි වැටහෙන්නේ සංසාර ගමන අර්ථවත් ගමනක් කියලා. පැතුම්, බලාපොරොත්තු, ප්‍රාර්ථනා බොහෝ දේවල් හිතට එකතු වුණාම අතීතය අමතක වුණාම අතීතය ගැන නොදන්න කෙනෙකුට හැම වෙලාවකම පේන්නේ මේක අර්ථවත් ගමනක්. මේක වැදගත් ගමනක්. මේ තුළ තියෙන අර්ථයක්, මේ තුළ තියෙන යම් යහපතක් එහෙමයි වැටහෙන්නේ. නමුත් සැබවින්ම සංසාර ගමන කියන්නේ එහෙම වර්ණනා කළ යුතු, ප්‍රශංසා කළ යුතු, ඇගිය යුතු ගමනක් නෙමෙයි. ඇයි? වැඩිපුරම නිරේ වැටෙන නිසා. වැඩිපුරම සතර අපාය ලැබුම් ගන්න සිද්ධ වෙන නිසා. ඊටාම කුඩා අවස්ථා, සීමිත අවස්ථා ගණනක් පමණක් සුගතිය උපදින ලැබෙන නිසා. ඉතින් ඒ නිසා දුක් බහුල සංසාරය පින් ඇති නුවණැති මිනිස්සු කවදාවත් අගය කළේ නැහැ ඉතිහාසයේ. එනිසා ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ දුක් බහුල සංසාරය බොහොම නුවණින් ඥාණයෙන් විනිවිද දැකලා ඒ දුකෙන් අත මිදුණුවා. සද්ධර්මයේ නැමැති නෞකාව සංසාරයේ නැමැති සාගරයට දියත් කළා. දැන් මේ නෞකාව සංසාර සාගරයේ මැදින් පරතර වෙත නිවන් අමාපුරේ වෙත ගමන් කරනවා. දැන් සෑහෙන දුරක් ගමන් කරලා තියෙන්නේ. ඔබත් අප්‍රමාදීව පිහිනා ගොසින් ඒ සද්ධර්ම ස්වර්ණ නෞකාවට ගොඩ වෙන්න බලන්න. ඒ උදෙසා තමයි මේ සදහම් අනුශාසනා
එකින් එක ඔබට කියා දෙන්නේ. එනිසා පින් තියෙනවා. පින් තියෙන හින්දාමයි බුදු බණ ඇහෙන්නේ. පින් නැති කෙනෙකුට බණ ඇහෙන්නේ නැහැ, අහන්න බෑ. පිනක් තිබිය යුතුමයි තථාගතමා ධර්මයේ කන වැකෙන්නට. එහෙම නැත්නම් කොහොම කිව්වත් බුදු බණ නම් ඇහෙන්නේ නැහැ. බුදු බණ පිළිබඳව සිත පහදවා ගන්නත් විශාල පිනක් ඕනේ. කොහොම කිව්වත් ඒ පින නැත්තම් බණ අහලා සිත පහදවා ගන්න බෑ. බුදු බණ අහලා දන් දෙන්න විශාල පිනක් ඕනේ. කවුරු කොහොම කිව්වත් දන් දෙන්න බෑ පිනක් නැති කෙනෙකුට. එහෙනම් මේ සම්බුදු සසුනේ දන් දෙන්න, සිල් පුරන්න, ගුණ පුරන්න විශාල පුණ්‍ය සංස්කාරයක් අවශ්‍යයි. ඒ පුණ්‍ය සංස්කාරයේ ජීවිතය අප්‍රමාදීව එකතු කරගන්න. ඒ උදෙසා ඔබ සැදී පැහැදී අද පටන් මේ නිමේෂයේ පටන් හැම වෙලාවකම කටයුතු කරන්න. ඉතිහාසය අපට කියා දෙන එකම පාඩමක් තියෙනවා. මොකක්ද? ආපු මග බොහොම දුකයි කියන එක. ඒ වගේම අනාගතයෙන් ලැබෙන අදහසක් තියෙනවා. අනාගතේ යන්න දුකමයි බහුල වන්නේ කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ අමා දහමින් දීපු පණිවිඩයක් තියෙනවා. මේ මොහොතේ අප්‍රමාදී වෙන්න. හන්ද දානේ භික්කවේ ආමන්තයාමි ගෝ. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. මහණෙනි, අවසන් වතාවට නුඹ අමතන්නේ මේ පිරිනිවන් මංචකයේ සිට. හැම සංස්කාරයක්ම හටගෙන පවතිනවා. නමුත් ඒවා නිරුද්ධ වෙලා යනවා. ඒ හටගෙන නිරුද්ධ වෙලා යන සංස්කාරයක් තමයි ඔබේ ඇස. හටගෙන නිරුද්ධ වෙන සංස්කාරයක් තමයි කන නාසය දිව කය ඔය මනස. හටගෙන නිරුද්ධ වෙන සංස්කාර තමයි නාම රූප. ඒ හටගෙන නිරුද්ධ වෙන සංස්කාර ධර්මයෝ ඒකාන්ත නිරුද්ධ වෙලා යද්දී එක සතුටක් නෙමෙයි, එක දුකක්මයි. ඒකට හේතුව තමයි ඒ හටගන්නා සංස්කාරයන්ට සත්වයෝ බැඳෙනවා. ඒ බැඳීමේ පමණින්ම ඒ සංස්කාරය නිරුද්ධ වෙද්දී සත්වයාට දුක පැමිණෙනවා. මෙන්න මේ උතුම් ධර්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරලා අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනයෙන් ඒ බැඳුම් සිඳලා දාලා දුකෙන් අත මිදෙන මාවත විවර කළා. ඒ මාවත අද ලෝකේ තාම විද්‍යමානයි. චතුරාර්ය සත්‍ය ඇහෙනවා. දහම් දෙසුම් පැවැත්වෙනවා. ධර්ම ශ්‍රවණයන් පැවැත්වෙනවා. හැබැයි ඔබේ මනසේ යෝනිසෝ මනසිකාර මූලක වැඩපිළිවෙල ශක්තිමත්ව පවතිනවද? ඔබම විමසා බලන්න. එනිසා මේ උදාාර දහම් අනුශාසනාවෙන් ඔබ ඔබේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම, ප්‍රඥාවෙන් ජීවිතය දැකීම දියුණු කරගන්න. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණික වුණේ. ඒ උදෙසා තමයි මහා මුදිතාවෙන් දහම් දේශනා කොට වදාළේ. මේ ශාසනය මම මුලින් කිව්වා වගේ තව නොබෝ කාලයකින් අපට නොපෙනී යාවේ. ඒ නොපෙනී යන යුගයේ උදා වෙනකොට පංචවිධ අන්තර දහානයන් මේ ලෝකෙ සිද්ධ වෙනවා. ආකාර පහකින් ශාසනය අතුරුදන් වෙලා යනවා. ඒකට කියන්නේ පංචවිධ අන්තර දහානය කියලා. ඒ අන්තර දහානයන් අතුරුදහන් වීම අතරින් පළවෙනි අතුරුදහන් වීම තමයි අධිගම අන්තර දහානය. අධිගමය කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කිරීම. ඒ මාර්ගඵල අවබෝධ කිරීම යම් දවසක මේ ලෝකේ නැති වෙනවා නම් අවසාන සෝවාන් ආර්ය ශ්‍රාවකයන් මේ ලෝකේ නැතිවීමෙන් අධිගම අන්තර දහානය සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා, පිරිනිවන් වැඩියා, සහස්‍ර 2මාරක් ගෙවී ගියා. අවුරුදු 5000ක් යනකම් මේ ලෝකේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආයුශ්‍රී ලැබෙනවා. ඒ කාලය පුරාවටම මාර්ගඵලලාභීන් මේ ලෝකේ පහළ වෙන්න පුළුවනි. කිසිම ගැටලුවක් නැහැ. ඒ උදෙසා මාර්ගය විවරයි. එතකොට අවසාන සෝවාන් උතුමන් වහන්සේත් මනුස්ස ලෝකයෙන් අතුරුදන් වුණාම නොපෙනී ගියාම ආන්නෙදාට අධිගමය හෙවත් මාර්ගඵල ප්‍රතිවේදය එතනින් අවසන් වෙනවා. ඒක තමයි ශාසනයේ අධිගම අන්තරධානය කියලා කියන්නේ. ඉතින් මේ අධිගම අන්තරධානය කොච්චර කාලයකින් තව සිද්ධ වෙනවද කියලා කිසිවෙකුට නිසක වශයෙන් කියන්න බෑ. මේ මහ භූමි මණ්ඩලයේ කොතනක හෝ වේවා ආර්යයන් වහන්සේ නමක් වැඩ ඉන්නවනම් ඒ තාක් අධිගමයේ ලෝකේ පවතිනවා. මාර්ගඵල අධිගමය. එතකොට ඒ අධිගම අන්තරධානය වීමෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ කොටසක් අතුරුදන් වෙලා යනවා. ඊළඟ අන්තරධානය තමයි ප්‍රතිපත්ති අන්තරධානය. මොකද්ද ප්‍රතිපත්ති අන්තරධානය කියන්නේ? අන්තිම උපසම්පදා භික්ෂුවත් මිය යාම. එයින් ප්‍රතිපත්තිය අන්තරධාන වෙලා යනවා, අතුරුදන් වෙලා යනවා. මේ ලෝකේ ශාසනය පවත්වන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා. අවම වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4 දෙනෙක් හිටියොත් තව එක්කෙනෙක් උපසම්පදා කරන්න පුළුවන්. පංචගණික උපසම්පදාව කියලා කියන්නේ. එතකොට උපසපන් භික්ෂුන් වහන්සේලා මේ ලෝකේ නොමැති වීමෙන් අවසන් උපසම්පදා භික්ෂුවත් අභාව ප්‍රාප්ත වීමෙන් ඒ ප්‍රතිපත්ති ශාසනය නැති වෙලා යනවා.
උපසම්පදා සීලය. ඒ උපසම්පදා සීලය ආරක්ෂා කරන්නට ඕන භික්ෂුන් වහන්සේලා. අවම වශයෙන් ඒ උපසම්පදා සීලයෙන් සතර පරාජික ආරක්ෂා කරගෙන ඉන්න භික්ෂුව හෝ සිටින කම්ම ප්‍රතිපත්තිය මේ ලෝකේ තියෙනවා. ඒ උපසපන් භික්ෂුව අතුරුදන් වී ගිය දවසට ප්‍රතිපත්තිය මුළුමනින්ම අතුරුදන් වෙලා අන්තර්ධාන වෙලා යනවා. ඒ වගේම පරියාප්ති අන්තර්ධානය කියලා කියන්නේ මේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ අතුරුදන් වීම, මිනිස් ජන සමාජයේ නොපෙනී යාම. එතකොට ඒ අතරට පළමුව අභිධර්ම පිටකයේ අතුරුදන් වෙනවා මේ ලෝකේ. අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණ ආදී ප්‍රකරණ 7ක් තියෙනවානේ. එයින් ප ဋ ාහන ප්‍රකරණය තමයි ඉස්සෙල්ලාම අතුරුදන් වෙන්නේ. දැන් බැලුවොත් මේ ලෝකේ මේ ප ဋ ාහන ප්‍රකරණය නම් වූ ගම්භීර ධර්මපරයය උගන්වන සහ ඉගෙන ගන්නා පිරිස් ඊටාම විරලයි. ඒ ප ဋ ාහන ධර්මපරයයන් දහම් දේශනා කිරීම සහ ශ්‍රවණය කිරීම ඊටාම විරලයි මේ ලෝකේ. එතකොට මේ වෙනකොටම වුණත් ඒ පරිශීලනයෙන් සෑහෙන මට්ටමකට ඈත් වෙලා බලන්නේ දේ සිද්ධ වෙන හැටි නුවණින් බැලුවොත් හොඳට මේ කාරණය දකින්න පුළුවන්. එහෙනම් දැන් මේ පරියාප්ති අන්තර්ධාන වෙද්දී පළමුව ඒ අභිධර්මයේ අතුරුදන් වෙලා යනවා. ඉන් අනතුරුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර පිටකයේ අතුරුදන් වෙන්නේ. ඒත් ක්‍රමානුකූලව කුද්දක නිකායේ පටන් මුල දක්වා මේ සූත්‍ර දේශනා කාලයක් තිස්සේ ජන සමාජයේ භාවිතයට ගැනෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා අතර භාවිතයට ගැනෙන්නේ නැහැ. ඔය විදිහට අතුරුදන් වෙලා යනවා. ඉන් අනතුරුව තමයි විනය ශාසනය නැත්නම් විනය පිටකයේ අතුරුදන් වෙන්නේ. පරිවාර පාළිය ඉස්සෙල්ලාම අතුරුදන් වෙනවා. ඔය ආදී වශයෙන් මුල දක්වාම අතුරුදන් වෙලා ගිහලා පරාජිකා පාළියත් අතුරුදන් වෙච්ච දවසට ඒ පරියාප්තිය හැමත් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය මේ ලෝකේ නොපෙනී යනවා. එතකොට මේ දැන් වගේ බණ ඇහෙන්නේ නැහැ. දැන් වගේ ධර්ම දේශනා කරන්න කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. කලාතුරකින්වත් බණක් අහන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රතිපරියාප්ති අන්තර්ධානයේ හෙවත් ත්‍රිපිටකයේ සූත්‍ර විනය අභිධර්මයේ අතුරුදන් වෙලා ගියපු දවසට ආය බුදු බණ ලෝකෙට කියන්න කෙනෙක් හෝ අහන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ අන්තර්ධානය සිද්ධ වීමෙන් අනතුරුව තමයි ලිංග අන්තර්ධානය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලිංගය කියලා කියන්නේ ශ්‍රමණ ලිංගය කියන්නේ දැන් ප්‍රයුද්ධකෝ මේ කසාවතක් දරාගෙන ඉන්නවනේ. මේකට කියන්නේ ශ්‍රමණ ලිංගය කියලා කසාවත. මෙන්න මේ කසාවත ඉවතට දමා ගිහි ඇඳුම් පමණක් අඳින දවසක් එනවා. දැන් කාසාව කණ්ඨක පරම්පරාවක් එනවනේ අනාගතේ. ඒ කියන්නේ ගිහි ඇඳුම් අඳිනවා. ඒ ගිහි ඇඳුම් අඳින්නෙත් කහ නූලක් අතේ දමටා ගන්නවා. එහෙම නැත්නම් පුංචි කහ කඩයක් කරේ දමටා ගන්නවා. ඒකෙන් තමයි පැවිද්දෙක් කියන සංඥාව ලෝකෙට ලබා දෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් පැවිද්දෙක් නෙමෙයි ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. නමුත් එයා ප්‍රතිඥා දෙනවා නම් මම පැවිද්දෙක් කියලා. ඒ දක්වාම ඒ ශ්‍රමණ ලිංගය පවතිනවා. කසාවත පවතිනවා. එයත් අතුරුදන් වුණාට පස්සේ ලිංග අන්තර්ධානය සිද්ධ වෙනවා. එතකොට අධිගම අන්තර්ධානයේවත් මග්ගඵලලාභයෙන් අතුරුදන් වීම නොපෙනී යාම ප්‍රතිපත්ති අන්තර්ධානයේ හෙවත් අන්තිම උපසම්පදා භික්ෂුව අභාව ප්‍රාප්ත වීම, ඒ වගේම පරියාප්ති අන්තර්ධානයේ හෙවත් පළමුව අභිධර්මයක්, දෙවනුව සූත්‍ර පිටකයක්, දෙවනුව විනය පිටකයක් අතුරුදන් වීම, ඊළඟට ලිංග අන්තර්ධානයේ හෙවත් කසාවත නොපෙනී යාම අතුරුදන් වී යාම, ඉන් අනතුරුව ධාතු අන්තර්ධානය. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ශ්‍රී ධාතුන් වහන්සේලා මේ මුළු තුන් ලෝකෙම වැඩ ඉන්නවානේ. මුළු තුන් ලෝකෙ විතරක් නෙමෙයි මේ සක්වල, පිටසක්වල, මේ සක්වල උනත් නාග ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්නවානේ. මේ සියලුම ධාතුන් වහන්සේලා අන්තර්ධාන වන දවසක් එනවා. සත්කාර නොලබන ධාතුන් වහන්සේලා තියෙනවා නම් ඒ සත්කාර ලබන තැනකට බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන්, එහෙම නැත්නම් වෙන යම් දෙවි කෙනෙකුගේ මෙහෙයවීමෙන්, රහතන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මේ ධාතුන් වහන්සේලා වඩිනවා. ඒ වගේම මේ විදිහට ධාතුන් වහන්සේලා මේ මනු ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ, මේ සක්වල, පිට සක්වල බොහෝ දෙනාට හිතසුව පිණිස වැඩ ඉඳලා ධාතුන් වහන්සේලා අවසන් වන යුගයක් එනවා. ඒ යුගයේ එන්නේ තව අවුරුදු 2500ක් ගෙවි යාමේ. ආන්නේ දවසේදී මේ ලෝකේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා එකතු වෙන එක තැනකට. ලංකා භූමියේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භයට එකතු වෙනවා. කොතන තිබුණත් එකතු වෙනවා. එකතු වෙලා ඒක බුද්ධ අධිෂ්ඨානයක් වශයෙන් සිද්ධ වෙන්නේ. එහෙම එකතු වෙලා ඉන් අනතුරු වේ සියලුම ධාතුන් වහන්සේලා
පෙරහැරක් වගේ නාගදීපයේ රාජායතන චෛත්‍යස්ථානයට වඩිනු. එතනත් සෑහෙන වෙලාවක් වැඩ ඉඳලා ඉන් අනතුරු වේ ධාතුන් වහන්සේලා අහස් කුසින් වඩිනවා ස්වර්ණ හංස රෑනක් වගේ බුද්ධගයා පින්බිමට. බුද්ධගයා පින්බිමට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් නිර්මිත බුදුරුවක් මැවෙනවා. ඒ ධාතුන් වහන්සේලා එකතු වෙලා. ඒ වෙනකොට මේ මුළු ලෝකයේ නෙමේ කොතනකාරි කෙස් ගහක ප්‍රමාණය හෝ අබෑට පියල්ලක පමණ හෝ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ සියලු ධාතුන් වහන්සේලා මොනම දෙවියෙකුටවත් මොනම බ්‍රහ්මයෙකුටවත් ළඟ තියාගන්න බෑ. ඒ කාන්තෙන් වඩිනවාම තමයි. ඒ බුද්ධගයා පින්බිමට එකතු වෙලා නිර්මිත බුදුරුවක් එතෙන්දිම වෙනවා. ලලාට ධාතුන් වහන්සේ නලල් තලයේ පිහිටනවා. කේස ධාතුන් වහන්සේලා පිරස් තලයේ පිහිටනවා. සසු ධාතුන් වහන්සේලා ඒ විදිහටම පිහිටනවා. පිරිනිවන් වඩින දවසේ බුදුරජාණන් වහන්සේ අම්සුරක්තවර චීවරයක් නම් පොරවාගෙන සිටියේ. ඒ චීවරය එහෙමම ඉරිදියෙන් පෙරවී ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ ඒ ධාතු ශරීරයෙන් නැවත වතාවක් ලෝකේ පෙනී සිටිනවා. ඉතින් දෙවිවරුන්ට හිතනවා අද ගෞතම බුදුරජාණන් වහන්සේ අදයි පිරිනිවන් පාන්නේ. ඒ විදිහට දෙවිවරුන්ට හිතෙනවා, අමනුෂ්‍යයන්ට හිතෙනවා. දැන් දෙවිවරු අමනුෂ්‍ය වුණත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ අයට වැඩි කාලයක් නැහැ. සමහර දිව්‍ය ලෝකයක දවසක්වත් ගෙවිලා නැහැ. ඒක තමයි ඒ දීර්ඝාෂ දිව්‍ය ලෝකවල ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධාතු පරිනිර්වාණය පැමිණෙන්නේ තව අවුරුදු 2500කින් නම් ඇතැම් දෙවිවරුන්ට එක දවසක්වත් නැහැ ඒ කාලේ. ඇතැම් දිව්‍ය ලෝකයක. ඉතින් ඒ කාලය පුරාවට බුදු ගුණ මෙනෙහි කරමින් ධර්මයේ පුරුදු කරපු දෙවිවරු හැඬු කඳුලින් ඇතැම් විට මේ මොහොතට සම්බන්ධ වෙනවා. අද තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වඩින්නේ කියලා. ආන්නේ අවස්ථාවේදී බුද්ධගයා පින්බිමේ ඒ නිර්මිත බුදුරුව මැවිලා ඒ ධාතුන් වහන්සේලා එහෙම්මම අතුරුදන් වෙනවා. තේජෝ ධාතුවේ ඉපදෙන නැත්නම් අහසට පැන නැගිලා තේජෝ ධාතුව පහළ වෙලා එහෙම්මම දැවි යනවා. අලු ඉතුරු වෙන්නේ නැතුව, දැලි ඉතුරු වෙන්නේ නැතුව එහෙම්මම දැවි ගියාම එතනින් ධාතුන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. ධාතු අන්තර්ධානය සිද්ධ වෙනවා. මෙන්න මේ පංචවිධ අන්තර්ධානය සිද්ධ වුණාම ශාසන ප්‍රතිපදාව අතුරුදන් වුණා වෙනවා. ඉතින් මේ පංචවිධ අන්තර්ධානයෙන් පස්සේ බුද්ධ ශාසනය මැකී යනවා, නොපෙනී යනවා. අවසාන දවසේ රැස්වන දෙවියෝ ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා දැකලා බොහෝම ශෝකයෙන් හඬා වැළපෙලා අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින් පුරලානේ තියෙන්නේ බුද්ධ ශාසනය තුල. ඉතින් ආන්නේ අයට මේ මහා භද්‍ර කල්පයේ අනාගතයේ නැමත වතාවක් යුගයක් උදාපත් වෙනවා. ආන්නේ යුගය තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය. හැබැයි අද හිට නෙමෙයි පහළ වෙන්නේ. සෑහෙන කාලයක්. දැන් මේ ආයුෂය ගෙවිගෙන යනවා මිනිසුන්ගේ. ආයුෂය ගෙවිගෙන ගිහිල්ලා පරමායුෂය අවුරුදු 10ට පමණ අඩු වෙන කාලයක් එනවා. ඒ කාලයේදී මහා මෘග සංවරුසාව නමින් ආයුධ වැස්සක් මහ පොළවට වැහැලා ඔවුනොවුන් දකින කෙනා ආයුධ වලින් යන කොටාගෙන මහ පුදුම සත්ව විනාශයක් වෙනවා. අන්නේ කාලේ ගල්ලෙන් වලට නොපෙනෙන තැන් වලට ගිහිල්ලා දින 7ක් සැඟවිලා හිටපු අය පමණක් ආරක්ෂා වෙනවා. අනිත් අය සියලු දෙනාම ඔවුනොවුන් ඝාතනය කර ගන්නවා. ඔවුනොවුන් දකිනකොට හිතෙන්නේ මෙන්න මුවෙක්, මෙන්න තිරිසන් සතෙක් කියලා. පුතාට අම්මා පේන්නෙත් ඒ වගේ. අම්මට පුතා පේන්නෙත් ඒ වගේ. ඒ මහා මුර්ග සංවරුසාවෙන් තෙමිච්ච අයට එහෙම සිද්ධ වෙනවා. ඒ වැහි බිඳු වලින් තෙමුණට පස්සේ. ඒක ධර්ම නියාමයක්. ඒවා මේ ලෝකේ කාන්තෙන් ඉතිහාසයේ සිද්ධ වුණා. අදත් සිද්ධ වෙනවා, මතුමත්තට සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ වැස්සට තෙමුණාම අහුවෙන හැම එකක්ම අතට ආයුධයක් වෙනවා. පෙනෙන හැම කෙනෙක්ම තිරිසන් සතෙක් කියලායි හැඟෙන්නේ. අහුවෙන ආයුධ වලින් ගසා ඔවුනොවුන් මරා ගන්නවා. මෙහෙම මරාගෙන එක මස් ගොඩක් වෙලා ලෝකය අර ගල්ලෙන් වලට කැලෑ වලට පලා ගිහිලා දින 7ක් හැඟවිලා හිටපු අය විතරක් ඉන් පස්සේ එළියට එනවා. එළියට ඇවිල්ලා වෙච්ච විනාශය දැකලා ඔවුන් සංවේගය ඇති කරගෙන වෛරය හොඳ නැහැ, පලි ගැනීම හොඳ නැහැ, ප්‍රාණඝාතය හොඳ නැහැ ආදී වශයෙන් අකුසලයේ ආදීනව තේරුම් අරගෙන අකුසලයෙන් වෙන් වෙලා කුසල් දහම් සමාදන් වෙනවා. ආන්නේ කුසල් දහම් සමාදන් වෙනකොට අර පිරිහි ගිය ආයුෂය දැන් ටිකෙන් ටික අභිවර්ධනය වෙන්න පටන් ගන්නවා. අභිවර්ධනය වෙලා අවුරුදු 20, අවුරුදු 40, අවුරුදු 80 මෙහෙම පරමායුෂයෙන් එන දියුණු වෙනවා. එතකොට ආයුෂය දියුණු වෙනකොට මිනිස්සු සීලයෙන් දියුණු වෙනවා. ගුණයෙන් දියුණු වෙනවා. අතහැරීමෙන් දියුණු වෙනවා. ඒ වගේම මමායනෙන් දියුණු.
ඒ කියන්නේ මම ආයනය කියන ස්වභාවය අතහැරෙනවා. මේ විදිහට එන්න ගුණයෙන් දියුණු වෙනකොට සිල්වත් කමින් දියුණු වෙනකොට මිනිසුන්ගේ ආයුෂ එන්න වැඩෙනවා. කොච්චර වැඩෙනවද කියනවා නම් අවුරුදු අසංඛ්‍යය දක්වාම ඒ ආයුෂය වැඩෙනවා. එතකොට ඔහම ක්‍රමයෙන් අවුරුදු 90000ක් දක්වා මිනිසුන්ගේ ආයුෂ වැඩෙනකොට අවුරුදු 90000ක් ආයුෂ තියෙන කාලයක් යනවා ක්‍රමානුකූලව වර්ධනය වෙලා අන්නේ කාලේ බරණැස් නගරය හඳුන්වන්නේ උත්පලපුරය කියලා. ඉන්දියාවේ තියෙන බරණැස් නගරය උත්පලපුරය කියලා හඳුන්වන්නේ. අවුරුදු 90000ට ආයුෂ තියෙන කාලේ ආවහම. ඉතින් ඔහම නැවත නැවත ආයුෂය වර්ධනය වෙනවා. අවුරුදු ලක්ෂයක් ආයුෂ තියෙන කාලයක් යනවා මනුස්ස ලෝකෙට. ආන්නේ කාලෙදී ඒ උත්පලපුරය පදුමපුරය කියලායි හඳුන්වන්නේ. උත්පල නුවර පදුම නුවර වෙනවා. බරණැස් නගරය තමයි උත්පල නගරය කියලා හඳුන්වන්නේ අවුරුදු ලක්ෂයක් වෙනකොට. ඉන් අනතුරුව මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩෙනවා. අසංඛ්‍යය කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් ගත්තොත් 1.140කින් වගේ ලිවිය යුතු සංඛ්‍යාවක් කියලා සම්මත කරගෙන තියෙනවා. නමුත් ඒක එහෙම කියන්නට බෑ. ඒ තරම්ම දීර්ඝ ප්‍රමාණයක්. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩෙනවා. ඔබේ මගේ ආයුෂය පොඩි ප්‍රමාණයක් නෙමෙයි. අවුරුදු අසංඛ්‍යය දක්වා වැඩෙනවා කිව්වහම ඒ කාලේ දෙවියන්ගේ ආයුෂයට වැඩි මනුස්ස ලෝකයේ ආයුෂය. සක්දෙව් රජතුමාගේ ආයුෂයට වඩා වැඩි. පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ ආයුෂයටත් වඩා වැඩි. ඒ තරම් දීර්ඝ කාලයක්. ඉතින් මේ අවුරුදු අසංඛ්‍යයක ආයුෂය දැන් වැඩෙන කාලෙ වෙනකොට ඒ පදුමපුරය මන්දාරපුරය කියලායි හඳුන්වන්නේ. මන්දාරපුරය. ඉතින් ඔහම වැඩිලා දැන් සෑහෙන කාලයක්. මෙතෙකයි කිව නොහැකි යුග ගණනක් අවුරුදු ගණනක් දැන් ගෙවි ගිහිල්ලා දැන් ඔන්න නැවත වතාවක් මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ පිරිහීම ආරම්භ වෙනවා. ආන්නේ පිරිහීම ආරම්භ වෙලා ක්‍රමානුකූලව දැන් ආයුෂ පිරිහීගෙන එනවා. එහෙම පිරිහීගෙන ඇවිල්ලා අවුරුදු 80000ට ආයුෂය පිරිහෙනවා. මනුස්ස ලෝකයේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 80000ට පිරිහිලා යනකොට අර මන්දාරපුරය කේතුමති රාජධානිය කියලා හඳුන්වනවා. ඉතින් මේ කේතුමති රාජධානිය මේ ලෝකෙට පහළ වෙන්නේ අන්නේ විදියට. ආන්නේ කේතුමති රාජධානිය තමයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ පහළ වෙන යුගයේ වෙනකොට ඒ කේතුමති රාජධානිය රජගම් කරන්නේ සංක කියන චක්‍රවර්ති රජතුමා. ඒ චක්‍රවර්ති රජතුමාගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. හැබැයි ඌර්ණලෝම ධාතුව වාමාවර්තව කැරකෙලා තමයි යටියක් බලාගෙන පිහිටන්නේ. ඉතින් මෙන්න මේ කාලේ 16 කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු මුහුර්ත කියන බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රභාවන්ත කියන චක්‍රවර්ති රජ වෙලා ඉපදිච්ච කාලේ නියත විවරණ ලැබපු මහබෝසත් අජිත නම් වූ ඒ උතුමන් වහන්සේ මතුමත්තේ ලෝකෙට පහළ වෙනවා. මහබෝසත් අජිත නැත්නම් අජිත නමින් මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මතුමත්තේ මේ ලෝකෙට කේතුමති රාජධානිය පහළ වෙනවා. ඒ කාලේ වයස අවුරුදු මිනිසුන්ගේ 80000ක් පවතින කාලයක්. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 16 සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම සම්පාදනය කරනවා කාය ප්‍රනිධානය. එතකොට වචී ප්‍රනිධානය, මනෝ ප්‍රනිධානය වශයෙන් ගත්තොත් තවත් ඈතට දීර්ඝ වෙනවා. දීර්ඝ කාලයක් එතකොට පාරමිතා පුරලා තමයි ඒ යුගයටපත් වෙන්නේ. ඉතින් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අම්මගේ නම වෙන්නේ බ්‍රහ්මවති, බැමිණිය. බ්‍රාහ්මණ කුලයේ උපදින්නේ. පියතුමා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. එතකොට සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමාටත් බ්‍රහ්මවති කියන මේ බැමිණියටත් දාව තමයි මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේවත් අජිත කුමාරයා මේ ලෝකයට පහළ වෙන්නේ. ඉතින් එහෙම පහළ වෙලා අවුරුදු 8000ක කාලයක් ගිහි ගෙදර වාසය කරනවා. ආයුෂ දීර්ඝයි. දැන් අවුරුදු 80000න් අවුරුදු 8000ක් ගිහි ගෙදර වාසය කරනවා. ගිහි ගෙදර වාසය කරද්දී අපේ බුදුරජාණන් වහන්සේට රම්‍ය සුරම්‍ය සුබ මාලිගා ලැබුණා වගේ වර්ධමාන සිද්ධාර්ථ චන්ද්‍රක කියලා ප්‍රාසාදයන් 3ක් පහළ වෙනවා. මෙන්න මේ ප්‍රාසාදයන් වල තමයි මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ සුවසේ කල් ගෙවන්නේ. මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ අගබිසව තමයි චන්ද්‍රමුඛී දේවිය. ඉතින් මේ චන්ද්‍රමුඛී කියන්නේ බොහොම ලස්සන සුරූපී දේවියක්. මේ දේවින් වහන්සේ නමක කාලයක් සතුටෙන් කල් ගෙවනවා. එහෙම කල් ගෙවාගෙන යද්දී තමයි අවුරුදු 8000ක වගේ කාලයේ සම්පූර්ණ වෙනකොට බ්‍රහ්ම වර්ධන කියන පුත් කුමාරයා ලැබෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට ලැබුණේ රාහුල පුත් කුමාරයානේ ගිහි කාලේ.
ඒ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට ලැබෙන බ්‍රහ්ම වර්ධන පුත් කුමාරයා. ආන්නේ බ්‍රහ්ම වර්ධන පුත් කුමාරයා මේ ලෝකෙට පහළ වෙච්ච දවසේ හිතෙනවා අදහසක්, මම පැවිදි ජීවිතයට පත් වෙනවා, මම උතුම් පැවිදි ජීවිතයට පත් වෙනවා කියලා හිතලා ඒ සිතුවිල්ලත් සමගම ඒ මහා බෝසතාණන් වහන්සේ අජිත නම් වූ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ වැඩ ඉන්නේ ස්වර්ණමය ප්‍රාසාදයක, රත්තරන් මාලිගාවක. අන්නේ රත්තරන් මාලිගාවට ගිහිල්ලා ඒ රත්තරන් මාලිගාවේ දින 7ක් පුරාවට දුෂ්කර ක්‍රියා කරනවා. දැන් දීර්ඝායුෂ තිබුණා, දින 7යි දුෂ්කර ක්‍රියා කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට කෙටි කාලයක් ආයුෂ තිබුණා, අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාවක් සිද්ධ කරන්නට සිද්ධ වුණා. ඉතින් ওই විදිහට දුෂ්කර ක්‍රියාව අවසන් වෙනකොටම වෙසක් පුන් පොහෝ දවසක් එළඹෙනවා. ආන්නේ දවසේ ඒ වෙසක් පුන් පොහෝ දවසේ රත්තරන් මාලිගාව පිටින්ම විශාල පිරිසක් සමග අහසින් මහා අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා ඒ බුද්ධ ගයා පින්බිමේ මහා බෝධීන් වහන්සේ ළඟට පැමිණෙනවා. ඒ බෝධීන් වහන්සේ තමයි නාග බෝධීන් වහන්සේ. ඒ බෝධීන් වහන්සේ වෙනකොට විශාල රියන් නැති මහා විශාල දිගපල්ලක් ඇති බෝධීන් වහන්සේ නමක්. ඉතින් මේ බෝධීන් වහන්සේ නම ළඟ වැඩ ඉඳගෙන ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අනන්ත ඥාන බල පිරිවර කොට ඇති සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබනවා. සම්මා සම්බුද්ධ රාජ්‍ය ලැබලා විශාල පින් ඇති පාරමී ඇති විශාල පිරිසක් ඒ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඒ පැවිදි වෙන පිරිස් ගැන සඳහන් වෙනවා ඉසිදත්ත පුරාණ කියන මේ දෙදෙනා 84000ක් සමග පැවිදි වෙලා ඒහි භික්ෂු භාවයෙන් රහත් වෙනවා. ඒ වගේම ජිතමිත්‍ර අජිතමිත්‍ර කියන පඬිවරු දෙදෙනා 84000ක පිරිසක් සමග පැවිදි වෙලා ඒහි භික්ෂු භාවයෙන් ඒ උතුම් අරහත් ඵල විමුක්තිය සාක්ෂාත් කරනවා. සිද්ධාර්ථ කියන සිටුතුමා, නන්දා කියන සිටු දේවිය ඒ වගේම 84000ක පිරිසක් සමග ඒ භික්ෂු භාවයෙන් එහෙම නැත්නම් ඒ පැවිදි උපසම්පදාව ලබාගෙන මහරහත් භාවයට පත් වෙනවා. සංඝ කියන උපාසකතුමා, සංඝා කියන උපාසිකාව කියන දෙදෙනත් ඒ වගේ විශාල පිරිසක් 84000ක පිරිසක් සමග පැවිදි වෙනවා. යසවති විසාකා කියන ඉහෙලියන් දෙදෙනා 84000ක ඉහෙලියන් සමග පැවිදි වෙනවා. ඒ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය. චන්ද්‍රමුඛී කියන ඒ මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ අගබිසව තමයි ඒ ජීවිතේ කිරිපිඬු පූජා කරන්නේ. බලන්න දැන් අපේ බුද්ධ ශාසනය අපේ භාග්‍යතුන් අපිට ක්ෂීර පායාසය පූජා කළේ යශෝදරාව නෙමෙයිනේ, සුජාතාව. නමුත් චන්ද්‍රමුඛී කියන අගබිසව තමයි මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට එදා කිරිපිඬු දානි පූජා කරන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වන දවසේ. ඉතින් ওই විදිහට ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වන ජීවිතයේ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඒ නාග බෝධීන් වහන්සේ නමක් යට තමයි. රියන් 240ක් උසයි ඒ නාග බෝධීන් වහන්සේ. රියනක් කියන්නේ අඩි 1මාරක් කියලා ගත්තොත් ඒක නිවැරදි නෑ. එතකොට රියන් 240ක් විශාල නාග බෝධීන් වහන්සේ නමක්. ඒ වගේම ඒ නාග බෝධීන් වහන්සේගේ පිපෙන නාමල් හරියට කරත්ත රෝදයක් වගේ විශාලයි. ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වන දවසේ පිපෙන මල් අවුරුදු 80000ක් පරවෙන්නේ නැතුව තියෙනවා. පිරිනිවන් වඩින දවසේ තමයි පරවෙන්නේ. පිරිනිවන් වඩින දවසේ මල් පරවෙලා සියලුම පෙති අහසින් ගමන් කරනවා. අහසින් ගමන් කරලා මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඒ ආදාහනය සිද්ධ වෙන ඒ චිතකයට සෑයට ගමන් කරනවා. ඒ විදිහට පූජාවක් සිද්ධ වෙනවා. එතනින් මෙහා එකම මල් රේණුවක්වත් එකම මල් පෙත්තක්වත් බිම වැටෙන්නේ නැහැ. අටපනස්රියන් වජ්‍රාසනයක තමයි ඒ මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුදු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ළඟට මරසෙනඟ ලං වුණානේ. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ළඟට ලං වෙන්නේ නැහැ. ඈත සක්වල මුව විටේ ඉඳගෙන පෙරදිලා පලා යනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී ශරීරයෙන් පැන නැගෙන බුදුරැස් අනන්ත සක්වල දක්වා පැතිර විසිර දෙවියන් සහිත ලෝකයට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම පැවිදි වූ සියලු දෙනාම අරහත් ඵල විමුක්තියේ පිහිටවනවා ඒ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වෙන්නේ බ්‍රහ්මදේව සහ අශෝක කියන මේ දෙනම. අශෝක ස්වාමීන් වහන්සේ සහ බ්‍රහ්මදේව කියන දෙනම තමයි අග්‍ර ශ්‍රාවකවරු බවට පත් වෙන්නේ. ඒ වගේම ධ්‍යාම ප්‍රභා මණ්ඩලයේ යොදුන් 25ක් පුරාවට පැතිර විසිර දිවා රැය දෙකේ ආලෝක ධාරා විහිදුවනවා. ඉතින් මේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය
ගත්තොතින් උසින් රියන් 88ක් උසයි. ඒ කියන්නේ රියනක් කියන්නේ අඩි 1මාරක් කියලා ගත්තොත් විශාල ප්‍රමාණයක්. පාදයේ සිට දන මඩලු දක්වා රියන් 22ක් උසයි. දන මඩලු වල ඉඳන් නාභිය දක්වා රියන් 22යි. නාභියේ පටන් අකු ධාතුව දක්වා රියන් 22යි. අකු ධාතුවේ පටන් ශීර්ෂ මණ්ඩලය දක්වා රියන් 22යි. වම් උරහිසේ පටන් දකුණු උරහිස දක්වා රියන් 25ක් පළල් වෙනවා. ඒ වගේම වැලමිටේ පටන් නැත්නම් වම් උරහිසේ පටන් දකුණු උරහිසට රියන් 25යි. ඒ වගේම කන්පට රියන් 7යි. මේ විදිහට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන ඒ සිරි බුදු බඳ දරමින් මේ මහ පොළවේ බොහෝ කාලයක් වැඩ ඉන්නවා. ඉතින් මේ විදිහට වැඩ ඉඳලා බොහෝ දෙනෙකුට අමා ධර්මයේ දේශනා කරන මේ ආශ්චර්යමත් සිරුර දරමින් ඒ කාලයේ සංක නම් වූ චක්‍රවර්ති රජතුමා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සමග පිරිස පිටින්ම පැවිදි වෙලා මහා රහත් භාවයට පත් වෙනවා. ඉතින් මේ විදිහට මහා රහත් භාවයට පත් වෙලා මේ මුළු ලෝකයේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ඊතර වෙන්න බැරි වෙච්ච යම් කෙනෙක් හිටියා නම් මේ ජීවිතේ පින්පුරපු ඒ හැමදෙනාම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් අවබෝධ කරනවා. ඉතින් අපි හැමදෙනාට මේ අවස්ථාව තියෙනවා. කවුරුත් දන්නා කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය කියන මේ දෙදෙනා තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අම්මයි තාත්තයි ලෙස මේ ලෝකේ පහළ වෙන්නේ. දුටුගැමුණු කුමාරයා අපි දන්නවා සද්ධාතිස්ස රජතුමා අග්‍ර ශ්‍රාවකවරු ලෙස අශෝක සහ බ්‍රහ්මදේව නමින් ඒ ශාසනයේ නිවන් අවබෝධ කරනවා. මේ ජීවිතේ පාරමිතා පුරලා මේ ජීවිතේ ගුණ පුරලා ගියපු ගමන. ඒ වගේම රජතුමාගේ නැන්දම්ම තමයි අග්‍ර මහේසිකාව බවට පත් වෙන රජතුමාගේ පුතා සාලිය කුමාරයා අපි දන්නවා කවුරුත් අශෝකමාලා කතා පොතන්නේ සාලිය කුමාරයා තමයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බ්‍රහ්ම වර්ධන නම් වූ පුතා වෙලා මේ ලෝකෙට පහළ වෙන්නේ. දීර්ඝ කාලීන පාරමී ගමන අවසන් වන හැටි බලන්න. සංසාර ගමනේ පාරමී පුරපු අය එහෙම තමයි. ඉතින් ওই විදිහට මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදන් වෙලා ගිහලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන හැටි ඔය කෙටියෙන් සඳහන් කළේ. අපට මේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි වෙලා ගියොත් අපේ අඩුවක් නිසා තව එක අවස්ථාවක් තියෙනවා. ඒ අසිරිමත් අවස්ථාවෙන් උවත් සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්. මේ ජීවිත එක්කම මලක් හෝ බුදු සිරිපාමියස පූජා කළ ශ්‍රද්ධාව පුරුදු කළොත්, ඒ වගේම සංඝෝපස්ථාන කළොත්, ධර්මයේ ඇහුවොත්, බණ කියෙව්වොත්, ඒ වගේම පංචශීලය ආරක්ෂා කළොත්, උපසම්පදා සීලය ආරක්ෂා කළොත් මේ අවස්ථාව හිමි වෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් සංඝයාට දොස් කිව්වොත්, බුදුරජාණන් වහන්සේට දොස් කිව්වොත්, සංඝ සතු දේ විනාශ කළොත්, සංඝයාගේ මුහුමීන් නැති කළොත්, චෛත්‍යස්ථාන විනාශ කළොත්, ඒ මහ විනාශය සිද්ධ කරන අයට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නැහැ. පංච ආනන්තරය කරන අයට මුණ ගැහෙන්නේ නැහැ. ඔය විදිහට මේ බුද්ධ ශාසනය වැරදි කළොත්, පව් කළොත්, අකුසල් කළොත්, බුදුරජාණන් වහන්සේට පිටුපා ගියොත් ආන්නේ අයට සම්මා සම්බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හෝ අපට නිවන් අවබෝධ කරගන්න අවස්ථාවක් තව ඉතුරු වෙලා තියෙනවා කියලා මතක් කළේ මේ බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරන්න බෑ කියන කාරණේ කියන්න නෙමෙයි. මේ බුද්ධ ශාසනය උවත් නිවන් අවබෝධ කරන්න පුළුවන් පාරමී ධර්ම පුරාගෙන වීරිය වඩාගෙන යන ඕනම කෙනෙකුට ඒ අවස්ථාව සුරක්ෂිතයි. නමුදු අපේ පාරමී ධර්ම මොහුකුරා ගිහිල්ලා ඒ අවස්ථාව හිමි වුණේ නැත්නම් ආන්නෙහිම කෙනෙක් හිත හදාගෙන මේ ජීවිතේ ගුණ පුරන්න, මේ ජීවිතේ ධ්‍යාන ඉපදුවත් නැතත්, මඟපල ලැබුණත් නැතත් හිත හදාගෙන දන් දෙන්න, අදිෂ්ඨාන සීලීව සිල් ආරක්ෂා කරන්න, වීරියෙන් පාරමී පුරන්න පාඩු වෙන්නේ නැහැ. මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක ගන්න ඒ බුදුසිරි විඳින අවුරුදු 80000ක් වැඩ ඉන්න කාලේ කොතනක හරි ඉපදිලා ඒ කේතුමති රාජධානියේ ඒ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණීමේ වාසනාව ලැබුණොත් ඔබත් දුකෙන් අත මිදෙනවා. ඒ නිසා සංසාර ගමනේ ගෙවූ කල්ප ප්‍රමාණය අනන්තය අප්‍රමාණයි. මේ භද්‍ර කල්පයේවත් මේ දුක නිමා ගන්න ලැබුණොත් ඒක කොච්චර මොනතරම් වටිනවද? ඒ අවස්ථාව ඔබට ඉතුරු වෙලා තියෙනවා කියන මිහිරි පණිවිඩයයි අද මේ ධර්ම දේශනාවෙන් ලබා දෙන්නේ. හිතේ සවිය ඇති කරගෙන, ශක්තිය ඇති කරගෙන, ගුණය ධනයක්සේ සලකලා, ඒ ගුණය නැමැති ධනය ඔබේ ජීවිතේ ප්‍රාණයසේ සලකලා, ඒ ප්‍රාණය නිරුද්ධ වෙන්නට නොදී මේ භෞතික ශරීරය අතුරුදන් වෙලා යනකම් ගුණයෙන් ජීවිතය ශක්තිමත් කරගන්න වාසනා මහිමය උදා වේවා. හැම දිනාටම වාසනාවන්ත වූ ගුණ යහපත් අනාගතයක් ලැබේවා. හදවත් නිවි වේවා, සිත සතන් නිවි වේවා. හැම දිනාටම තම සියලු ඥාතීන් හිතවතුන් සමග සුවසේ ජීවත් වෙලා සුවසේ ගුණ පුරාගෙන සුවසේ මේ සසර දුක අවසන් කිරීමේ භාග්‍ය වාසනාව උදා වේවා කියලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සිත පහදවාගෙන බුදු ගුණ මෙනෙහි කළ පින් බලයෙන් හැම හදවතක්ම සහන් සුවයෙන් සුවපත් වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අත්හෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 සමාජ සංගායනා